right ඔයාලට මතක ඇති මම ජර්නල් පාඩම උපයෝගී පොත් පාඩම පටන් ගන්නදී මම ගනුදෙනු සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ඕනෑම ව්‍යාපාරයක සිදු විය හැකි ගනුදෙනු බෝඩ් එකේ ලියලා මෙන්න මේ ගනුදෙනු වලට තමයි මේ ගනුදෙනු ලෙජර් එකට සටහන් කරන්න කලින් ජර්නල් වල පිටපත් කරනවා ඒ පිටපත් කිරීමේදී භාවිතා කරන ජර්නල් කියලා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක වෙන්න පුළුවන් සියලුම ආකාරයේ ගනුදෙනු බෝඩ් එකේ ලියුවා. ළමයි අන්නේ ගනුදෙනු ටික හැරෙන්න මම එදා ලියපු ගනුදෙනු ටික හැරෙන්න අනිකුත් සියලුම ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ පොත් ජර්නල්. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති එදා ලියුව එක අපිට මතක නැහැ නේ කියලා. එහෙනම් මම මෙහෙම කියන්නම්. අනිකුත් සියලුම ජර්නල් වල නොලිය වෙන අනිත් කිසිදු ජර්නලයක නොලිය වෙන ගනුදෙනු හා සිද්ධි මූලික වශයෙන් වාර්තා කරන්න පාවිච්චි කරන්න අපි පොත් ජර්නල්. මේ කාරණා ටික ඔයාලා ටියුට් එකේ තියෙනවා. හරිද? අනිකුත් කිසිදු ජර්නලයක ගැනුම් ජර්නල් වෙන්න පුළුවන් ආපසු යවුම් ජර්නල් වෙන්න පුළුවන් විකුණුම් ජර්නල් වෙන්න පුළුවන් ආපසු යවුම් ජර්නල් වෙන්න පුළුවන් මුදල් ලැබීම් ජර්නල් වෙන්න පුළුවන් මුදල් ගෙවීම් ජර්නල් වෙන්න පුළුවන් සුළු මුදල් ගෙවීම් ජර්නල් වෙන්න පුළුවන් තනාදී වශයෙන් අන් කිසිදු ජර්නලයක නොලිය වෙන ගනුදෙනු මූලිකව සටහන් කරන ජර්නලය තමයි පොදු ජර්නලය. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ඒ ජර්නල් වලින් පිට යන ඒ ජර්නල් වලට අදාළ නොවන ගනුදෙනු ව්‍යාපාරයක තියෙනවා. right කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. ඔව් ඇත්තටම තියෙනවා. දැන් අපි එදා මම අර බෝඩ් එකේ ලියපු සියලුම ආකාරයේ ගනුදෙනු වල පොදු ජර්නලයේ ලියවෙන ඇතම් ගනුදෙනු මම එදා බෝඩ් එකේ ලිව්වා. ඊට අමතරව අපි සමහර වෙලාවට අපේ රිවිෂන් ක්ලාස් එකේදී සමහර අභ්‍යාස කරද්දී ඇතම් ගනුදෙනු අපි පොදු ජර්නලයේ ලියපු අවස්ථාවක් තිබුණා. හරි. නැවත වතාවක් මට මම කියපු ටික පැහැදිලි කරන අවස්ථාව දෙන්න. මේ පොදු ජර්නලයේ භාවිතා වෙන්නේ අන් කිසිදු ජර්නලයක නොලිය වෙන ගනුදෙනු හා සම්බන්ධ දිත්ත සරහන් ලියන්න භාවිතා වෙන ජර්නලයක් තමයි පොදු ජර්නල් එක. right අන් කිසිදු ජර්නලයක වාර්තා නොකරන ගනුදෙනු හා සම්බන්ධ දිත්ත සටහන් නැත්නම් ජර්නල් සටහන්
වාර්තා කිරීම සඳහා වාර්තා කිරීම සඳහා පොදු ජර්නලය භාවිතා කරයි. හරි. දැන් විනාඩියක් කරන් මේ කියව ගන්න සහ ලියා ගන්න. හරි. ඔව්. දැන් එතකොට මම දැන් ලියනවා ගණුදෙනු කිහිපයක්. මට ඔයාලා කියන්න ඕන දැන් ළමයි අපි කිව්වා අන් කිසිදු ජර්නලයක මේ අන් කිසිදු ජර්නලයක කියන අදහස මොකද්ද? දෛනික කැලම් ජර්නලය දෛනික විකුණුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නල් ඒ ජර්නල් දෙකක් හොඳේ මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නල් සුළු මුදල් ගෙවීම් ජර්නල් හරි දැන් ළමයි මට කියන්න මේ ජර්නල් වල නොලියවෙන ගණුදෙනු තියෙනවද? සිද්ධීන් තියෙනවද? ඔව්. right හරි අදින කියන ඕක කියලා. හරි ඊට කලින් මම අහන්න යන්නේ මොනවද කියලා. මම දැන් ඔයාලට දෙනවා ගණුදෙනු ටිකක්. මට මම නම් කරන්න කෙනා ඒ ගණුදෙනු ලියවෙන ජර්නල් එක මට කියන්න ඕන. හරිද? මම දැන් ඔයාලට දෙනවා ගණුදෙනු ටිකක් ලිස්ට් එකක් දෙනවා ගණුදෙනු මම නම් කරන්න කෙනා මට කියන්න ඕන අදාළ ගණුදෙනුව ලියවෙන ජර්නල් එක. හරි? දැන් මට මිනිත්තුවක් දෙන්න මේ වතුරක් බීලා නම් මට මිනිත්තුවක් දෙන්න.
හරි. Thank you. මදින් ප්‍රශ්නයක් අහලා දිනවා. ඒ ප්‍රශ්න උත්තරේ දෙන්න ටිකක් කළා ගිහිල්ලා. හරි. මෙන්න පළවෙනි ගනුදෙනුව. අර්පිත විකුණු. සඳලි. මුදල් ලැබීම් ජර්නලය. Very good. සේවක වැටුප් ගෙවීම. දුෂාන් මුදල් ගෙවීම් ජර්නලය. අපා කියන්නේ දුෂාන්? මුදල් ගෙවීම් ජර්නලය. ඔව් බොහොම හොඳයි. තුන්වෙනි එක. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. ඉසුරු කියන්නේ ඉසුරු සබ්දයක් නෑ ඉසුරු. නුවංග ඔව් පසින්දු කියනවා දෛනික ගැනුම් ජර්නලය. 4 වෙළඳ භාණ්ඩ ආපසු යැවීම. මම ලියන්නේ ඒක. වෙළඳ භාණ්ඩ ආපසු යැවීම. නන්දිනි ආපසු යවුම් ජර්නලය. ඔව් ආපසු යවුම් ජර්නලය. වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. පරුෂි විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. all right. අය සුළු මුදල් ගෙවීම. සුළු මුදල් ගෙවීම. වරුණ සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඔව් සුළු මුදල් ගෙවීම ජර්නලය. සඳුනි මාමට කියන්න
සුළු මුදල් අග්‍රණය ප්‍රතිපූර්ණය කිරීම. මුදල් ගෙවීම් ජර්නලය. very good. එයාට අමාරුවක් හම්බුණා කිව්ව එක. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණ. මුදල් ගෙවීම් ජර්නල. මේවා ලියා ගන්න ඕනේ නැහැ. ඉතින් මේ ඕන් මේ ලියා ගන්න යන්න එපා. මේ ලියා ගන්න තරම් වටින දේවල් නෙමෙයි මේ. හොඳේ. ඒක සර් මේ සුළු මුදල් ගෙවීම් ජර්නලය නේද? අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම. අපි අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්නේ ප්‍රධාන මුදල් බලකාඩු තමයි අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්නේ. එතන මුදල් ගෙවීම් ජර්නල හරහා තමයි ඒක සුළු මුදල් ගිණුමට එන්නේ. මුදල් ගෙවීම් ජර්නලය. අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමකදී සුළු මුදල් ගෙවීම් ජර්නලයට යන්නේ නැහැ. මුදල් ගෙවීම් ජර්නලය හරහා යන්නේ. ප්‍රතිපූර්ණය කිරීමක් නෙවෙයි. ඊළඟ දේපල පිරියත හා උපකරණ මිලට ගැනීම. අනන් හිටියේ මට නුවංග දේපල පිරියත හා උපකරණ මිලට ගැනීම. නුවංග වලට දෙන්නේ නැහැ නේ. අශයෙන් කියන අශයෙන් මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. දුෂාන් මොනවද කියන්නේ? හරි සර්. ඔයගේ අශයෙන් උත්තරේ හරි. ඔව් සර් ඒ දේපල පිරියත හා උපකරණ මිලට ගනිද්දී මේ මුදල් ගෙවීම් ජර්නලයෙන් හංසිකා ඔයාගේ උත්තරේ හංසිකා සඳුවිනි හංසිකා පොදු ජර්නලයද? ඔයාට ඇහෙන්නේ හංසිකා? පොදු ජර්නලය. පොදු ජර්නලය. නන්දිනී ඔයාගේ උත්තරේ? පොදු ජර්නලය. ඇහුන්නේ නැහැ. පොදු ජර්නලය. සඳරි ඔයාගේ උත්තරේ මොකද්ද? පොදු ජර්නලය තමයි සර්. ඒක මුදල් ගෙවීම් ජර්නලය. අශයන් උත්තරේ හරි. නදිනී ඔය ඉන්නවද? ඔව් සර්. නදිනී මට කියන්න දේපල පිළිගත හා උපකරණ කියන්නේ ජංගම මොන වත්කමක් නේද? වාර්ෂික වල වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම් නේද? ඔව් සර්. හරි. අපි කියමු අපි ගත්ත ව්‍යාපාරේ ගත්ත මෝටර රථයක්. සල්ලි වලට ගත්තා.
මම ණයට කියලා නෑනේ මේකේ. මොකද්ද නදී? දිත්සරාන ණයටද සර් මිලටද ගන්නෙ? අපිට මම ණයට නම් මම ස්පෙસિෆිකලි කියන ණයට කියලා. හරිද? මම ණයටයි කියලා නොකියන මේ- තාක්ක අපිට මුදලට. මෝඩ රථ ගිණුම හර මුදල් ගිණුම බැර. ඔව් මෝටර රථ ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් අයියෝ කිව්වේ මේක පොත් ජර්නල් යනවා කියලා. ඒක සර් මේ ස්ථාවරවත්කමක් කියලා හිතලා එහෙම කිව්වේ. විස්තරවත්කම් තමයි. ඔන්න නැහැ කිව්වේ නෑ. විස්තරවත්කම්. ජංගම නොනවත්කම් දැන් විස්තරවත්කම් කියන වචනේ භාවිතා වෙන්නේ නැහැ දැන්. දැන් කියන්නේ ජංගම නොනවත්කම් non current asset කියලා. ඒක හරි ඔය හිතුව විදිහ හරි. සඳලි. අයියෝ එහෙම කිව්වේ? සඳලි ඉන්නවද? ඉන්නවා සර් මං හිතුවේ නෑ අර ජර්නල් ටිකෙන් එකකට යයි කියලා හිතුනේ පොදු ජර්නලයට කියලා. දැන් මේකේ ඩබල් එන්ට්‍රිය විතසරහන කිව්වා. නන්දිනි එහෙම නේද? සඳලි. ඒ ඩබල් එන්ට්‍රිය ආ කිව්වේ මුදල් ගිණුම බැර මෝටර රථ ගිණුම හර කියලා. දැන් මුදල් ගිණුම බැර වෙනවා නම් ඒක බොහොම පැහැදිලිව මුදල් ගෙවීම් ජර්නලේ හරහා තමයි එන්න ඕන. හරි. ඔය ටික මොනවද ලියා සර් ගන්න මේ කියන්න. නන්දිනි කියන්න. නන්දිනි කියන්න. ආපහු විකුණන්නේ නෙමෙයිනේ සර් ගන්නෙ. එතකොට දෙබල් මෝටර රථයේද? දේපළ පිරියෙත් උපකරණ ඔව් සංගම නොනවත්කම් මේ විකුණන්න ගන්න ඒවා නෙවෙයි. එතකොට සර් ඒක පොදු ජර්නලයට නෙමෙයිද යන්නේ? නෑ. දැන් මේක ගන්නෙ දැන් මම පොත් ජර්නල් සම්බන්ධයෙන් මම තාම තියරි වලට කියලා දීලා නෑ. දැන් මේක සාමාන්‍ය මුදලට ගන්න මෝටර රථයක්. දේපල මෝටර රථයක් වේවා මොනවා හරි ජංගම නොනවත්කමක්. මුදලට ගන්නෙ. මුදලට ගනිද්දී ඒක ජංගම නොනවත්කම් කියන වචනේ ආවටිම තේරුම් ගන්න ඕන. අපි මේක වෙළඳ භාණ්ඩ නෙවෙයි ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගන්නෙ. සහ ගන්නේ මුදලට අපිට මුදලට. කිසි ගැටලුවක් සර් නෑ. ඒක ණයට ගත්තොත් පොදු ජර්නලයේද ලියවෙන්නේ? ඔව් ණයට ගත්තොත් යන්නේ පොදු ජර්නලයට. අපිට මුදලට ගත්තොත් කිසිම අවස්ථාවක පොදු ජර්නලයට යන්නේ නෑ. මේක මම මිනිත්තුවක් දෙන්නම් මේක ලියා ගන්න ඕනේ ටික අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්.
මම බෝඩ් එක අහන්න ළමයි. මම බෝඩ් එක අහන්නද? हाँ सर right. මම බලන්න අපි දැන් 8ක් කරා 9 වෙනි එක. දීපල පිරියත හා උපකරණ. ණයට මිලදී ගැනීම. දීපල පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම. තරුෂි ඔයා ඉන්නවද? ඔව් සර්. තරුෂි මට කියන්න ව්‍යාපාරය ලී බඩු මිලට ගන්නෝ පාවිච්චියට කුරේ සහ සමාගමෙන් ණයට. කුරේ සහ සමාගමෙන් ලී බඩු මිලට ගන්නෝ ණයට. ලක්ෂයයි. අඩවා කියන්නේ ඉස්සරහනේ. දීපල ලී බඩු මිලට ගන්නේ ණයට. ලී බඩු ගිණුම හර බොහොම හොඳයි. ණය හිමි ගිණුම බැර. ලී බඩු ගිණුම හර ණය හිමිවීම බැර. දුෂානේ උත්තරේ හරිද? දුෂානේ උත්තරේ හරිද? දුෂාන් කියනවා හරි කියලා. එෂාන්නේ උත්තරේ හරිද? උරේෂ ඒ අර මේ ලී බඩු ඒ එයාගේ ගිනුම නේද බැර වෙන්නේ ණය හිමි ගිනුම නෙමෙයි. ඔව් very good. එෂාන්ගේ උත්තරේ හරි. බොහොම හොඳයි. ළමයි මේක ගන්න ලී බඩු තමයි. හරිද? අපි දීපල පිළියෙත හා උපකරණ යටතේ ගත්ත ලී බඩු. දැන් ලී බඩු ගිණුම හර කිසි ඒක විවාදයක් නැහැ. බැර වෙන ණය හිමි ගිණුම නෙවෙයි. බැර වෙන ණය හිමි ගිණුම නෙවෙයි. ණය හිමි ගිණුම නෙවෙයි බැර වෙන්නේ. බැර වෙන්නේ කුරේ සහ සමාගමේ ගිණුම. මම ගන්න මේ දීපල පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම. ණය හිමි ගිණුම වල කරනවා නම් යනවා කොහාටද? මොකක්ද ජර්නලේ? ණය හිමි ගිණුමට බැල වෙනවා නම් මොකක්ද යනවනේ ජර්නලේ? ගැනුම් ජර්නල්. ඔව් ගැනුම් ජර්නලේට එහෙනම් යන්න ඕන. ගැනුම් ජර්නලේට ගියව තමයි ණය හිමි ගිණුමට බැලුනේ. දීපල පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම යන්නේ පොදු ජර්නලේට. ණයට මිලදී ගැනීම. දීපල පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම යන්නේ පොදු ජර්නලේට. ණයට මිලදී ගැනීම. තවසි පැහැදිලිද? ඔව් සර්. සමේ පැහැදිලිද ඔයාලට?
වරුණ ඉසුරු පසුදු ඔයාලට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කමන්නේ අපිත් එක්ක ඉන්න වීඩියෝ හරි බලලා පාඩම ඉස්සර තැන් ඔයා කොහොම හරි අල්ල ගන්න. අන්සිකා පැහැදිලිද? පැහැදිලි සර්. දහවෙනි එක දේපල පිරියත හා උපකරණ ණයට විකිණීම. ඉසිරු මේක කොහාටද යන්නේ? ඉසිරු මේක කොහාටද යන්නේ? ඉසිරු මේක කොහාටද යන්නේ? නදිනි කියන්නේ නදිනි. නදිනි මේක කොහාටද යන්නේ? 10 වෙනි එක. දේපල පිරියත උපකරණ ගිණුම හර විකුණුම් ගිණුම බැර දුෂාන් මේක හරියද? දුෂාන් එක හරියද? හරි නේද සර්? දුෂාන් කියනවා හරි කියලා. සඳේ එක හරියද? විකුණුම් ගිණුම බැර වෙන්න බෑ නේද සර්? මේ ඒක ණයට නෙමෙයිනේ විකුණන්නේ. මේ ණයට විකුණුවාට මේ එතකොට ඒක විකුණුම් ජර්නලයට යන්න ඕනේ නේ. ඔව් සඳලි හරි. තමයි මේක විකුණුම් ගිණුමට බැර වෙන්නේ නැහැ. විකුණුම් ගිණුමට බැර වෙන්නේ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් කරන විකුණුම් තමයි විකුණුම් ගිණුමට බැර වෙන්න ඕන. ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් එදිනදා කරන විකුණුම් පමණයි විකුණුම් ගිණුමට බැරවිය යුත්තේ. අනිත් කාරණා තමයි විකුණුම් ගිණුමට බැර වෙනවා නම් ඒක යන්න ඕන විකුණුම් ජර්නලය හරහා එන්න ඕන. මේක දේපල පිරියත හා උපකරණ ණයට විකිණීම. මේ දේපල පිරියත හා උපකරණ ණයට විකිණීම. දේපල පිරියත හා උපකරණ විකිණීම සාමාන්‍යයෙන් කරන විකුණුමක් නෙවෙයි. අනිත් එක ණයට විකිණීමක් නම් ඒක අනිවාර්යයෙන්ම යන්න ඕන. ණයට විකිණීමක් නම් දේපල පිරියත හා උපකරණ අනිවාර්යයෙන්ම යන්න ඕන පොදු ජාලයට. අනිවාර්යයෙන් යන්න පොදු ජාලයට. right දේපල පිළිදා උපකරණ ණයට විකිණීම. බලන්න මේ ණයට විලදී ගැනීම ණයට විකිණීම දේපල පිළිදා උපකරණ. පොදු ජාලයට. එහෙනම් දේපල පිළිදා උපකරණ ණයට විකිණීම සහ ණයට මිලදී ගැනීම පොදු ජාලයේ සඳහන් කළ යුතු ගනුදෙනුවක්. මම තාම ඔයාලට පොදු ජාලයේ සඳහන් කරන ගනුදෙනු මොනවද කියලා කිව්වේ නැහැ. මේවා අපි තාම තෝර යන මොනවද කියලා. නදිනි ඔය ඉන්නවද? ඔව් සර්. නදිනි මට කියන්න දේපල ප්‍රිය සහ උපකරණ මුදලට විකිණීම. මොකද ඉස්සරහන?
දේපළ පිරියත හා උපකරණ ගිණුම හර මුදල් ගිණුම බැර නන්දිනි දැන් සෝරි දේපළ මුදල් ගිණුම හර දේපළ පිරියත හා උපකරණ ගිණුම බැර that's right very good ඇයි නන්දිනි මුදල් ගිණුම හර වෙන්නේ ආදායමක් ලැබෙනව නිසා වත්කම වැඩි වෙනවනේ ඔව් වත්කම වැඩි වෙන නිසා ඇයි දේපළ පිරියත හා උපකරණ ගිණුම බැර වෙන්නේ මේ වත්කම අඩු වෙන හින්දා ඔව් වත්කම අඩු වෙන නිසා දැන් ඒකවල මුදල් පිරිනීමේදී ඒක යන්න ඕන පොත් ජර්නලයටද එහෙම නැත්නම් වෙන මොහරක්ද පොදු ජනලයට නෙමෙයි සර් මේ මොකටද මුදල් ලැබීම් ජනලය ඔව් මුදල් ලැබීම් ජර්නලය ළමයි එහෙනම් අපිට එකක් පැහැදිලි එකක් සක්ෂු දක්ෂය පැහැදිලි මොකද්ද පැහැදිලි අපිට දේපළ පිරියත හා උපකරණ ණයට විකිණීම ණයට මිලදී ගැනීම දෙකම යන්න ඕනේ මොකටද කාටද පොත් ජර්නලයට right එහෙනම් අපි පොත් ජර්නලයට යන එක ගනුදෙනුවක් හොයාගත්තා මොකද්ද දේපළ පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම හා විකිණීම දේපළ පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම හා විකිණීම දේපළ පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම හා ණයට විකිණීම අනිවාර්යයෙන්ම පොත් ජර්නලය හරහා තමයි ලෙජරේට මාරු විය යුත්තේ පොත් ජර්නලය හරහා තමයි ලෙජරේට මාරු විය යුත්තේ අශෙන් පැහැදිලිද ඔව් සර් දුෂාන් පැහැදිලිද දුෂාන් පැහැදිලි හරි තාම අපි පොත් ජර්නලයේ ලියන ගණිතය තාම ලිස්ට් කරේ නෑ අපි තාම මේ තෝරගෙන යනවා හරිද ඊළඟ එක අපි දැන් එකක් හොයාගත්තා දේපළ පිරියත හා උපකරණ ණයට මිලදී ගැනීම හා ණයට විකිණීම පොත් ජර්නලය හරහා යන්න ඕන අපි දැන් එකක් හොයාගත්තා ළමයි මම පොඩි දෙයක් කියන්නම් මේ පොත් ජර්නලයට යන ගනුදෙනු හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අදාළ ගනුදෙනුවේදී අවශ්‍ය කරන ජර්නල් සටහන නැත්නම් දිත්ත සටහන Taman තනිවම ගොඩනගන්න උත්සාහ කරන්න. ඒ දිත්ත සටහන තනිවම Taman හිතන්න. ඒ දිත්ත සටහන ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් යන ජර්නලේ මොකද්ද කියලා. මුදල් හා සම්බන්ධ විස්තරහනක් නම් මුදල් ලැබීම් හෝ ගෙවීම් ජර්නලයට යනවා. නේද? ගැනුම් හා විගණුම් සම්බන්ධයෙන් විස්තරහනක් වෙනවා නම් ගැනුම් ජර්නලයට යනවා. හරිද? ඒ ආදි වශයෙන් ඔයාලට පොඩක් දිත්ත සටහනක් එක්ක හිතුවනම් හිතා ගන්න පුළුවන්. ඒ කිසිම ජර්නලයකට යන්නේ නැති එකක් වෙනවා නම් කිසිම ජර්නලයකට සම්බන්ධ නොවන එකක් වෙනවා නම් මෙන්න වඩු පොත් ජර්නල. හරි? කාගෙත් කුණු බෙන්ගාල් බොක්කට වගේ කාගෙත් කුණු ගන්න මෙයා තමයි පොත් ජර්නල. right. ඊළඟ ගණදෙනු.
හරි. ගිනුම් තැබීමේදී සිදුවන වැරදි නිවැරදි කිරීම. ගිනුම් තැබීමේදී සිදුවන වැරදි නිවැරදි කිරීම. මේක වෙනම පාඩමක් ඔයාලයි සිලබස් එකේ වෙනම පාඩමක් මේක. ගිනුම් තැබීමේදී සිදුවන වැරදි නිවැරදි කිරීම. මේක බොහොම පැහැදිලිවම මේ හා සම්බන්ධයෙන් ගිනුම් තැබීමේදී සිදුවන වැරද්දක් නිවැරදි කරන්න ජර්නල් සටහන් වැරදි ආකාරයෙන් පාස් කරොත් නැත්නම් විස්තර සටහන් වැරදි ආකාරයෙන් පාස් කරොත් ඒවා නිවැරදි කරන්න ඔයාලා භාවිතා කරන්නේ පොත් ජර්නල්. යන්ත්‍රයක වාර්ෂික ක්ෂය කියන්නේ අපි වෙනම පාඩමක්. මේක ගණනය කළා යන්ත්‍රයක කිසියම් ගිණුම් වර්ෂයක් අවසානයේ යන්ත්‍රයේ වටිනාකම අඩුවීම. ඒ යන්ත්‍රයේ වටිනාකම අඩුවීම තමයි ඒ යන්ත්‍රය තුලින් සලකා බලන වර්ෂයේ ඒ ආදායම උත්පාදනය කරන්න දායක වෙච්ච ප්‍රමාණය කියලා අපි උපකල්පනය කළා. අදාළ වර්ෂයේ ආදායමෙන් ඒ ෂෙයා ටික අපි අඩු කරනවා ලාභය ගණනය කිරීමේදී. අන්නේ අඩු කිරීම එහෙම නැත්නම් වියදමක් වශයෙන් හඳුනා ගැනීම සිද්ධ අවශ්‍ය කරන ජර්නල් සටහන් පාස් කරන්නේ පොදු ජර්නලේ. ළමයි අපි දැනට පොත් ජර්නලේ සටහන් කරන මේ දෙකම එකක්නේ. ගණුදින 3 වර්ගයක් හඳුනාගත්තා. පොත් ජර්නලේ සටහන් කරන ගණුදින 3 වර්ගයක් හඳුනාගත්තා. පොත් ජර්නලේ සටහන් කරන ගණුදින 3 වර්ගයක් හඳුනාගත්තා. මේ කියපු ටික කාටද පැහැදිලි නැත්තේ? නුවංගට පැහැදිලිද? ආනුවංග දැන් මේ කතා කරපු ටික ඔයාලට පැහැදිලිද? නුවංග කතා කරන්නේ අපිත් එක්කනේ. නුවංග ඕ කියලා මැසේජ් එකක් කියලා තියා. සඳනි ඔයාලට පැහැදිලිද? ළමයි පොත් ජර්නලයේ සටහන් කරන ප්‍රධාන ගනුදෙනු වර්ග 3ක් දැන් අපි හඳුනාගත්තා. හරි. ප්‍රධාන ගනුදෙනු වර්ග 3ක් අපි හඳුනාගත්තා. හරි.
හරි ළමයි මේක ලියා ගන්නකො. හරි මම බෝඩ් එක මකනවා. මම බෝඩ් එක මකන ළමයි. නදිනි මේ අර දිල්ෂිකා වෙච්ච දෙයක් නෑ නදිනි. ඒව රිප්ලයි කරන්නේ නැහැ සර්. එහෙම. ඒ කිය ලංකාදරී කියලා දෙන්නේ. එයාලත් වෙච්ච දෙයක් නෑ. හරි. ළමයි ඔන්න දැන් තමයි මම පොත් ජර්නලේ අපි සාමාන්‍යයෙන් ලියන ගනුදෙනු මොනවද කියලා ලිස්ට් කරන්න යන්නේ. හරිද? ඒක අපි එනත්තනේ අපි ගත්තා වැරදි නිවැරදි කිරීමේ සටහන්. පොත් ජර්නලේ ලියන කියලා අපි පොත් ජර්නලය හා සම්බන්ධ කරලා වැරදි නිවැරදි කිරීම හා සම්බන්ධ බිත් සටහන් පාස් කරනවා කියලා අපි ලිව්වා. ඉගෙන ගත්තා. ඊපස්සේ අපි ලිව්වා දේපල පිරියත හා උපකරණ ණයට විකිණීම ණයට මිලදී ගැනීම සහ උවමාරු කිරීම. උවමාරු කිරීම සම්බන්ධයෙන් අපි කතා කරන ඉස්සරහට. right? අර මේකම තමයි එන්නේ දේපල හා පිළියෙත උපකරණ සම්බන්ධයෙන් ෂය සම්බන්ධ ජර්නල් සටහන්.
ක්ෂය සම්බන්ධ ජීවන සටහන්. අසවි උඩින් මෙන ආරම්භක සටහන්. ආරම්භක සටහන්. ආරම්භක සටහන්. ගැලපුම් සටහන්. පියවීමේ සටහන්. ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ සටහන්. ඔන්න ඔය කියන මෙන්න මේ කියන ගනුදෙනු වර්ග මෙන්න මේ කියන ගනුදෙනු වර්ග තමයි පොදු ජර්නලය හරහා ලෙජරයට මාරු කළ යුතු නැත්නම් පොදු ජර්නලයේ සටහන් වාර්තා කළ යුතු ගනුදෙනු වර්ග. පොදු ජර්නලයේ වාර්තා කළ යුතු ගනුදෙනු වර්ග. මෙන්න මේ 6 තමයි පොදු ජර්නලයේ වාර්තා කළ යුතු ගනුදෙනු වර්ග. මම ඔයාලට එකින් එක පැහැදිලි කරන්නම්. එතකන් ගලියා ගන්න.
හරි මම බෝඩ් එක අහන්න ළමයි අදිරි මම බෝඩ් එක අහන්නද हाँ सर right චුට්ටක් ඉන්න. හරි සර්. thank you. okay okay no problem ළමයි ළමයි මේ දැන් දුෂාන් කියනවා තවුෂිවාට කෑ ගහව පාර දුෂාන් බය වෙලා ගියා කියලා. තවුෂිවාට ඇහුණාද? අනේ sorry sir. sorry sir. No, it's okay, it's okay. හරි හරි no problem. ඒක තමයි. කෑ ගහලා ඉන්න ඕනේ හොඳයි. හරි ළමයි දැන් මේ ඔයාලට දැන් මේ පොදු ජීවනයේ සම්බන්ධයෙන් දැන් මම ගණිත වර්ග 6ක් ලියුවනේ සටහන් කරන්න. ඒ ගණිත වර්ග 6 වන් දැන් 1 by 1 ඔයාලා තේරුම් කරලා දෙනවා. හරි දෙකින් එක මම තේරුම් කරලා දෙනවා. හැබැයි එහෙම තේරුම් කරලා දෙන කලින් ළමයි ඔයාලා මේ ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. ක්‍රියාවලිය මම කියන්නේ ක්‍රියාවලිය අන්තර්ගතය නෙවෙයි. මේ ස්ටෙප්ස් ටික මේ process එකේ steps පියවරයන් සම්බන්ධ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම කියන් ගියොත් අපි දන්නවා දැන් මේ වෙද්දී ව්‍යාපාරයක සිදුවන ගණන් වලින් 90%ක්ම 90% පමණ දිත්සහන් තනියම ගොඩනගා ගැනීමේ හැකියාවක් පාවල තියෙනවා. 90%කම දිත්සහන් තනියම ගොඩනගා ගැනීමේ හැකියාවක් දැන් ඔයාලට තියෙන්න ඕන. ඒ හැකියාව ඔයාලට දීලා තියෙනවා. දැන් ඒතර ළමයි හිතන්න ඉස්සෙල්ලා ව්‍යාපාරය පටන් ගත්තා. හොඳට අහගෙන මම කියන්නේ ඉස්සෙල්ලා ව්‍යාපාරය පටන් ගත්තා. අයිතිකාරය සල්ලි දැම්මා. හරි ඊට පස්සේදී ව්‍යාපාරය භාණ්ඩ ණයට ගත්තා. අත්පිට මුදලට විකුණුණා. හරිද? ජංගම නොවනවත්කම් මිලට ගත්තා. ආපහු ටික දවසක් ගිහලා අයිතිකාරය අතිරේක ප්‍රාග්ධනය දැම්මා. තව කීයක් කර අයිතිකාරය ගැනිලි කරා. ගෙදර අරන් ගියා. හරිද? විකුණන ගත්ත භාණ්ඩ වලින් කොටසක් ආපහු යවුවා. right? විකුණන භාණ්ඩ වලින් කොටසක් ආපහු ආවා. හරිද? සුළු මුදල් විලං ගෙව්වා. නායකයන්ගෙන් සල්ලි එකතු කරගත්තා. ඔය ආදි වශයෙන් දැන් ගණන් වලින් 90%කම ඔයාලා දැන් හොඳට ෆැමිලිය. හරිද? ඊපස්සේදී මාසේ හැම මාසෙම අවසන් ජර්නල් ටික හදලා ඒ ජර්නල් වල එකතුව ලෙජරේට මාරු කරා. හරිද? ඊපස්සේදී මුදල් ගෙවීම් ජර්නල් හරහා වියදම් ගිණුම් ටිකක් සහ ණය ගති ගිණුමට සල්ලි වැටෙනවා ඔයාලට දැන් කරන්න පුළුවන්. වියදම් ගිණුම් ටික හැදෙනවා. ඊපස්සේ ණය ගති ගිණුම සල්ලි වැටලා ණය ගති ගිණුම බැර වෙනවා. right ඊට පස්සේ මුදල් ලැබීම් ජර්නල් හරහා විකුණුම් ගිණුමට සල්ලි බැර වෙන එක, විකුණුම් ගිණුම් බැර වෙන එක, මුදල් ගිණුම හර වෙන එක ඒක ඔයම වලට පුළුවන්.
ළමයි දැන් ඔයාලා දන්නවා කිසිම වෙලාවක ලෙජර් ගිණුමකට ඩිරෙක්ට්ලි ඍජුව අපි යන්නේ නැහැ. අපි ලෙජර් ගිණුමට යන හැම අවස්ථාවකම ජර්නලයක් හරහාම තමයි යන්නේ. එක්ක විශේෂ ජර්නලයක් නැත්නම් පොත් ජර්නලයක් හරහා. දැන් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඔයාලා තියෙන්න ඕන. අමනෝග්ග ක්‍රියා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් වෙන ව්‍යාපාරයක පොත් තියන්න කියන බුක් කීපින් කියන්නේ. ව්‍යාපාරයක බුක් කීපින් ජොබ් එක දැන් ඔයාලට පුළුවන් වෙනවා. හරියට බැලුවොත්. දැන් ඔයාලට බැරි සාමාන්‍යයෙන් ඔය දැන් මොනවත්කම කියන ණයට විකිණීම, මිලට ගැනීම, හුවමාරුව ඔය වගේ ඒවා සුළු සුළු වචන තමයි බැරි. ඒවත් ඔයාලට පුළුවන් හිතුවොත්. සහශය මම සියල්ලක් බලලා හැබැයි ප්‍රශ්න තියෙන්නේ දැන් මේ මම කිව්වා පිළිවෙල ඉස්සෙල්ලා මූලාශ්‍ර ලේඛන වල ලියලා ජර්නල් වල ඉවස් ජර්නල් ලියලා ජර්නල් එකදුව මාසය අවසානයේ ලෙජරේට මාරු කළා right අවුරුද්ද අවසානයේ ඒ ලෙජරේ තියෙන ගිණුම් තුලින් ශේෂ පිරික්සමක් බුටා ගන්නා මට්ටමට දැන් ඔයාලා ඉන්නවා හරිද ශේෂ පිරික්සමක් බුටා ගන්න මට්ටමට දැන් ඔයාලා ඉන්නේ ලෙජරේ ගිණුම් පියවලා ශේෂ පිරික්සමක් ශේෂ ලෙජරේ තුලින් ශේෂ පිරික්සමක් දක්වා යන මට්ටමේ දැන් ඔයාලා ඉන්නවා මේ ක්‍රියාවලිය හොඳට ෆැමිලියර් වෙන්න ඕන හරි මෙමරයිස් කරලා වල ප්‍රැක්ටිස් කරගන්න ඕන ඕක් මං කිව්ව ටික ඉස්සලම කිව්ව මොකද්ද ආරම්භක සටහන ළමයි එනේ මේ ආරම්භක සටහන කියන්නේ හරිද මේ ආරම්භ සටහන් කියන්නේ මොකක් හරි එක ගිණුම් කාල පරිච්ඡේදයක් අවසන් වෙලා එක ගිණුම් කාල පරිච්ඡේදයක් අවසන් වෙලා ඊළඟ ගිණුම් කාල පරිච්ඡේදයට අපි මාරු වෙද්දි ව්‍යාපාරය මාරු වෙද්දි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ගිණුම් වර්ෂය 2021 4/1 ඉඳලා 2022 3/31 සාමාන්‍ය ගිණුම් වර්ෂයක් ගන්න ආකාරයෙන් 4/1 ඉඳලා 3/31 දක්වා සාමාන්‍ය ගිණුම් වර්ෂයක් ගන්න ඕම. එතකොට මෙන්න මේ 3/31 න් පස්සේ අපි මාරු වෙනවා ඊළඟ ගිණුම් වර්ෂයට පටන් ගන්න 2022 4/1 අවසාන වෙන්නේ 23 3/31 දැන් ඔයාලා උපකල්පනය කරනවා ඔයාලා ඉන්නේ මෙතන කියලා මේ ගිණුම් වර්ෂය අවසාන වෙලා අලුත් ගිණුම් වර්ෂය පටන් ගන්නත් තන 2022 4/1 තමයි ඔයාලා දැන් ඉන්නේ ඒක උපකල්පනය කරමු හරිද දැන් අපි දන්නවා අපේ 22 3/31 දිනට ලෙජරේ අපේ ගාව තියෙනවා ලෙජරේ නොවිය ගිණුම් තියෙනවා ආකාරයෙන් ගිණුම් තියෙන ලෙජරේ සෑම ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදීම අපි මේ ලෙජරේ තියෙන ගිණුම් වලින් අපි දැන් ලෙජරේ ගිණුම් වර්ග තියෙනවා ආකාර පහක නේද අපේ ගාව දිනවා වත්කම් ගිණුම් වගකීම් ගිණුම් හිමිකම් ගිණුම්
ආදායම් ගිණුම් වියදම් ගිණුම්. මෙන්න මේ කියන වර්ග පහේ ගිණුම් තමයි මේ ledgerේ තියෙන්නේ. මෙන්න මේ කියන වර්ග පහේ ගිණුම් තමයි ledgerේ තියෙන්නේ. අපි දැන් ගිණුම් වර්ෂය අවසානයේදී මෙන්න මේ ආදායම් සහ වියදම් මෙන්න මේ ආදායම් සහ වියදම් ගිණුම් පියවනවා අපි. ආදායම් සහ වියදම් ගිණුම් පියවනවා. පියවල අපි කොහොමද මාරු කරන්නේ ඒවා? පියවල කොහොමද මාරු කරන්නේ ඒවා? ලාභ ගිණුමට. ඔව් ලාභ ගිණුම. ආදායම් සහ වියදම් අපි ආදායමේ වියදම් අඩු කරලා ලාභය හොයන්නේ නේද? මේ මාරු කරන ලාභ අලාභ ගිණුමට. මේ මාරු කරන ලාභ අලාභ ගිණුමට. මේ ආදායම් සහ වියදම් ගිණුම් ලාභ අලාභ ගිණුමට මාරු කරද්දී අන්න ඒ අවස්ථාවේදී භාවිතා කරන ජයවර්ෂ සටහන් වලට අපි කියනවා පියවීමේ සටහන් කියලා. පියවීමේ සටහන් කියලා. මේ ආදායම් සහ වියදම් ලාභ ලාභ කියනකොට මාරු කිරීමේදී භාවිතා කරන සටහන් වලට කියන පියවීමේ සටහන් කියලා. ඒ කියන්නේ බොහොම සරල දෙයක් බය වෙන්න එපා. අපි මේව නොසාහෙන්න කරන ඉස්සරහට එයාට මම කියන දේ අහන් ඉන්න. උදාහරණ වශයෙන් ගත්තොත් විදුලිය. මුදල් ගිණුම බැර වෙලා විදුලිය ගිණුම හර වෙලා තියෙනවා රුපියල් 50000. විදුලිය ගැන වියදමක්. අවුරුද්ද අවසානයේ මේක මාරු කරනවා ලාභ ලාභ ගිණුමට කොහොමද මාරු කරන්නේ? විදුලිය ගිණුම බැර ලාභ ගිණුම හර. විදුලිය ගිණුම බැර ලාභ ගිණුම හර. මේ විදුලිය ගිණුම හර විදුලිය ගිණුම බැර ලාභ ගිණුම හර කියන එක තමයි අපි ලියන්නේ පොත් ජර්නලේ. ඒක තමයි පියවීමේ සටහන. මොකද්ද පියවීමේ සටහන? ලාභ අලාභ ගිණුම හර විදුලිය ගිණුම බැර. ඔන්න පියවීමේ සටහන. මෙන්න මේ පියවීමේ සටහන තමයි අපි පොත් ජර්නලේ ලියන්නේ. මෙන්න මේ පියවීමේ සටහන තමයි අපි පොත් ජර්නලේ ලියන්නේ. right? අනිත් පැත්තට අපි ගත්තොත් ආදායම් ගිණුම විකුණු මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැලලා දින රුපියල් 1,50,000. මේ විකුණුම් ආදායම් සහ වියදම් ඉලව් කරලා තමයි අපි ලාභය ගණනය කරන්නේ. මේ විකුණුම් මාරු වෙනවා ලාභ ගිණුමට. 1.50යි. මොකක්ද ඉස්සරහන? පියවීමේ සරහන මොකද්ද? පියවීමේ සරහන? ලාභ ගිණුම හර විකුණුම් ලාභ ගිණුම බැර විකුණුම් ගිණුම හර. ඔව්. විකුණුම් ගිණුම හර ලාභ ගිණුම බැර. අන්න පියවීමේ සරහන. මෙන්න මේ ආකාරයෙන් ආදායම් සහ වියදම් පියවල ලාභ ගිණුමට මාරු කරන්න භාවිතා කරන ජර්නල් සටහන් අපි ලියන්නේ පොත් ජර්නලේ. අන්න ඒවට කියනවා පියවීමේ සටහන් කියලා.
අන්න ඒකට කියනවා පියවීමේ සටහන් කියලා. අපි මේවා ප්‍රැක්ටිස් කරනවා නොසෑහෙන්න බය වෙන්න එපා. ඒකට කියනවා පියවීමේ සටහන් කියලා. ආදායම් සහ වියදම් ගෙවුම් පියවලා ලාභ ගිණුමට මාරු කරන්න භාවිතා කරන සටහන් තමයි පියවීමේ සටහන්. පියවීමේ සටහන් අපි ලියන්නේ මෙන්න මේ සටහන් අපි ලියන්නේ පොත් ජර්නලේ හරහා තමයි මේ ගිණුම් වලට මාරු ගිණුම් වල ලියන්නේ. ඉස්සෙල්ලා පොත් ජර්නලේ මේ ජර්නල් සටහන ලියලා ඊට පස්සේ තමයි ගිණුම් වල සටහන් කරන්නේ. right? දැන් පියවීමේ සටහන් පැහැදිලිද? එතන පියවීමේ සටහන් පැහැදිලිද? සඳුනේ උත්තර දෙන්නේ අපට. නදිනි කොහොමද පියවීමේ සටහන් පැහැදිලිද? ඔව් සර්. නදිනි ඔව් සර් කිව්වනම් නියම් ඒ වොයිස් එකේ නියම් මට තේරෙනවා නියම් සර් එකපාරට තමයි ඇඟට වැටුන්නේ නැහැ හරියට ටිකක් කාලයක් ඇඟට වැටෙන්නත් වගේ යන මීනින් එකක් මට දැනුණා. අර්ෂාවට තේරෙනවද? හරි. දැන් මේක පියවීම සටහන් දැන් මේ අවස්ථාවේ තේරුම් නැත්නම් ගණන් ගන්න එපා. හරිද? දැනට ලෝඩ දාගන්න පියවීමේ සටහන් පොත්ජර්නලේ ලියනවායි කියලා දැනට ලෝඩ දාගන්න නේ ඇති. මන්දිරි පැහැදිලිද? ඔව් සර්. දැනට පියවීමේ සටහන් තේරුම් නැහැ කිය. තේරුම් නැති වුණාට ගණන් ගන්න එපා. දැනට පියවීමේ සටහන් පොත්ජර්නලේ ලියනවායි කියලා ඔළුවට දාගන්න නේ ඇති මට. හරිද? හරි. ළමයි ඊළඟට ලියා ගන්න ඕනේ නැහැ. ළමයි ඊළඟට මගේ ප්‍රශ්නේ දැන් ඔන්න 3:31 ඉඳලා 22 3:31 ඉඳලා ඊළඟ අවුරුදු 22 4 1නේ අපි ඉන්නේ. මෙතනනේ අපි ඉන්නේ. තොර ළමයි 22 4 1 22 4 1 ලෙජරය 22 4 1 දින ලෙජරය අපි ඇරියොත් ඕපන් කරොත් 22 4 1 ලෙජරය අපි ඕපන් කරොත් ඇරියොත් මේ ලෙජරය තුල 22 4 1 දින වෙද්දී ආදායම් සහ වියදම් ගිණුම් තියෙන්න පුළුවන්ද බැරිද? දෙකයි 4යි 1 ලෙජරේ අපි ඇරියොත් උදේ පාන්දර මේ තුන 22යි 4යි 1 දින වෙද්දී 22යි 4යි 1 දින වෙද්දී ආදායම් සහ වියදම් ගිණුම් තියෙන්න පුළුවන්ද බැරිද? සහලි බෑ නේද සර්? මම ආයෙ ප්‍රශ්නයක් අහනවා මම ප්‍රශ්නයක් අහනවා. ඒක අන්ෆෙයානේ. ආයිෂාන් පාමවත් යන්නේ. ඉෂාන් මොකෝ හිතන්නේ? බෑ නේ සර්. බෑ. දුෂාන් තරුෂිවා ඔයාගේ උත්තරේ මොකද්ද?
මට තරසික උත්තරේ ඇහුන්නේ නැහැ. හරි. ඔව් කියන්න බෑ. හේතුව 3.31 වෙද්දි කලින් අවුරුද්දේ කලින් ගිණුම් වර්ෂයේ 3.31 වෙද්දි අවසාන වෙද්දි සියලුම ආදායම් සහ වේදන් ගිණුම් පියවල ඉවරයි. නමුත් ළමයි වත්කම් වගකීම් හා හිමිකම් ගිණුම් වල ඉදිරියට ගෙන ආශේෂයක් තියෙනවා. වත්කම් වගකීම් හා හිමිකම් ගිණුම් වල ඉදිරියට ගෙන ආශේෂයක් තියෙනවා. වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් වල ඉදිරියට ගෙන ආශේෂයක් තියෙනවා. ඒව ඉස්සරහට යනවා. කියන වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් තියෙනවා. අන්න ඒ වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් වත්කම් ටික හර ගිණුම් ටික වෙනමයි බැර ගිණුම් ටික වෙනමයි පොත්ජර්නලේ ලියලා විදිමු මේ ආකාරයට ඉඩම් ගොඩනැගිලි मोटर रथ नायगतियो राइट it was the volume ණය හිමි यंत्र उपकरण राइट नायगतियो මේක ලක්ෂ 5යි මෝල් පද ලක්ෂ 10යි යන්ත්‍ර උපකරණ ලක්ෂ 50000යි නායකයෝ 1,50,000යි නාහිමියෝ 3,50,000යි විගුණු විගුණු කියලා බලන්න ආබෑස බෑ දැන් මම මේ ලියන්නේ 2022 4 1 දිනට ලෙජරේ තියෙන ගිණුම් ටික. ලෙජරට එන්න ආය ලෙජරේ තිබිය යුතු. ලෙජරට ගෙන ආ යුතු. විගුණු කියලා බලන්න ආයෝජන තියෙනවා ආයෝජන තියෙන බලන්න. ඔව්. හර පැත්තේ තියෙන බලන්න ආයෝජන. මායිමියෝ. උපජිත වේද ඔව් ගෙවිය යුතු වේදා. right කලින් ලැබුව ආදාය මුදල් ලක්ෂ ණයහිමියෝ ලක්ෂ 50,000 ගෙවිය යුතු වේදා. Isipanda kalian nggak tahu apa එකයි 75යි ඔන්න ළමයි සියලුම වත්කම් සහ වත්කම් වගකීම් සියලු වත්කම් වගකීම් අපි ලිව්වා දැන් right ඊට පස්සේදී ප්‍රාග්ධනය ලාභයත් එකතු වෙලා ප්‍රාග්ධනය එන්නේ හොඳ ප්‍රාග්ධනය කියන්නේ ඒක. 1
ප්‍රාර්ථනා කීයද? ප්‍රාර්ථනා කීයද? අක්කා කියන්න. ප්‍රාර්ථනා කීයද? ප්‍රාර්ථනා කියන්නේ හිමිකම. හිමිකම කියන්නේ දසලක්ෂ 50000. ලාභය මොකද? දසලක්ෂ 50000. දසලක්ෂ 50000. මෙඩිකල් රෝඩ් කීයද? 16 ලක්ෂ. ලක්ෂ 10යි ලක්ෂ 10යි 12යි 50යි 12යි 50යි 1යි 50යි ලක්ෂ 20යි සර්. 14යි 14යි 5යි 19යි 1යි 20 ලක්ෂ 20යි නේද? ඔව්. ලක්ෂ 20යි. ඒක කීයද? 1.75 25යි 5 2යි. ලක්ෂ 50000යි. 5,50,000යි. 5,50,000. ලක්ෂ 20ෙන් 5,50,000 අඩු කරාට පස්සේදී ඉන්කම කිය 14 ලක්ෂ 50000. 50,000. ඔන්න ළමයි ආරම්භක සටහන. මෙන්න මේ ආකාරයෙන් මේක තමයි පොජ්ජනලේ ලියන්නේ. මෙන්න මේක තමයි අපි පොජ්ජනලේ ලියන්නේ. ඔක තමයි පොජ්ජනලේ ලියන්නේ. ඕක තමයි පොජ්ජනලේ ලියන්නේ. මෙන්න මේක පොජ්ජනලේ ලියලා තමයි මේ ආකාරයෙන් පොජ්ජනලේ ලියලා තමයි මේ අවුරුද්දේ ගිණුම් ඕපන් කරන්නේ. මේ ආකාරයෙන් පොජ්ජනලේ ලියලා තමයි වත්කම් වක්කීම් සහ හිමිකම් ගිණුම් පොජ්ජනලේ ලියලා තමයි ඊළඟ අවුරුද්දේ ජරේ ගිණුම් ඕපන් කරන්නේ. ඊළඟ අවුරුද්දේ ජරේ ගිණුම් ඕපන් කරන්නේ මෙන්න මේ ටික පොජ්ජනලේ ලියලා තමයි පොජ්ජනලේ හරහා තමයි ලෙජරේ ගිණුම් ආරම්භ කරන්නේ. පොජ්ජනලේ හරහා තමයි ලෙජරේ ගිණුම් ආරම්භ කරන්නේ. කාටද පැහැදිලි නැත්තේ මේක? කාටද තේරුම් නැත්තේ ඒක? දැන් ගිණුම් වර්ෂය අවසාන වෙනකොට ආදායම් සහ වේදම් ගිණුම් පිය වෙලා යනවා ලාභය ගණනය කිරීම නිසා. වත්කම් වක්කීම් සහ හිමිකම් ගිණුම් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ අවුරුද්දේදී ගිණුම් කට්ටලේ ආරම්භ කරද්දී ගිණුම් පොත් ආරම්භ කරද්දී සියලුම වත්කම් වක්කීම් සහ හිමිකම් ගිණුම් හර සහ බැර වශයෙන් පොජ්ජනලේ ලියන්න ඕන. පොජ්ජනලේ ලියලා තමයි ගිණුම් ආරම්භ කරන්නේ ලිජරයට ගිහිල්ලා. අශෙන් තේරුණාද? ඔව් සර්. alright. දැන් ඔයාලා හිතන්න පුළුවන් ඉතින් සර් අපිට නෝට් ටිකක් දෙන්නේ නැහැ නේ ඔකට. අපිට නෝට් එකක් ඕනනේ සර්. අපි නෝට් එකක් නදුව කොහොමද ඔක්කොම මතකයන් ඉන්නේ? මම දැන් මේවා නෝට් එකක් දුන්නොත් කියලා පිටු හතරක් වහන නෝට් එකක් දෙන්න වෙනවා. මේ අපි ගානක් හදන මේකේ. සහ ටියුට් එකෙත් තියෙනවා. සහ වීඩියෝ එකක් බලන්න. මේ මොනවා කරත් වැඩක් නැහැ ගණන් ප්‍රැක්ටිස් කරන්න නැත්නම්. දැන් මම විශ්වාස කරනවා ආරම්භක සටහන් කියන එක ඔයාලට පැහැදිලි ඇති කියලා. ආරම්භක සටහන් කියන එක ඔයාලට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මම දැන් ළමයි මේ අපිට දැන් අපි ඉගෙන ගන්න කාලේ මේ වගේ ඉගෙනුවේ නෑ අපිට. එහෙමද? ඒගොල්ලෝ අපිට ඉගෙනුවේ ඒගොල්ලන්ට පිළිසිද්ධ වෙන්න අපි ඉගෙන ගත්තා. මොකද මෙහෙම නම් ඉගෙනුවේ නෑ. හොඳද? හරි. කෙලින්ම පොජ්ජනලේ ලියන ගණිතන මේව තමයි ආරම්භ සටහන්, පියවීම සටහන්, වැඩි නිවැරදි කිරීම සටහන්, ජංගනනවත්කම් විකිණීම, මෙල්ල ගැනීම සහ හෝමාන සටහන්. ලිව්ව ගානක් දුන්න ගාන හදුවා.
මං එහෙම කරේ නැහැ. හරිද? ඊළඟට දැන් ඔය ආරම්භ සරහන් හරි කතා කරා අපි. මම ඔයාලට කියලා තියෙනවා පොදු ජර්නලේ ජර්නල් සරහන් ලියන හැම අවස්ථාවකදීම අදාළ ජර්නල් සරහන් අවසානයේ මොකද කියන්න ඕනේ කියලා. සංලක්ෂය. පොදු ජර්නලේ ජර්නල් සරහන් ලියන හැම අවස්ථාවකදීම අපි සංලක්ෂයක් ලිවිය යුතුයි. දැන් මේ ආකාරයෙන් ආරම්භක සරහන් ලිව්වට පස්සේ යටි ලියන සංලක්ෂ මොකද්ද? ආරම්භක ශේෂයන් සටහන් කර. ආරම්භක සටහන් ආරම්භක ලෙජර් ගිනු ලෙජරයට මාරු කිරීම. මේකෙන් කරපු දේ ලියන්න. සංලක්ෂය කියන්නේ මොකද? මේ අමුතුවෙන් ගන්නන තරම් දෙයක් නෙමෙයි. තමන් කරපු දේ ලියන්න තියෙන්නේ. රයිට්? තමන් කරපු දේ ලියන්න. ඒක නම් මේ accounting වල තියෙන නෙමෙයි තමන් කරපු දේ ලියන්න එච්චරයි. ඒක මෙහෙම කියලා මට කියන්න බෑ. කිසිම වෙලාවක සංලක්ෂය කියන්නේ. මම විශ්වාස කරනවා ආරම්භ සරහන් සහ පියවීමේ සරහන් ඔයාලට පැහැදිලි ඇති කියලා. ආරම්භක සරහන් සහ පියවීමේ සරහන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. right? ඊළඟට ළමයි කියනවා ගැලපුම් සටහන් කියලා. ගැලපුම් සටහන්. මේ ගැලපුම් සටහන් කියන අදහස් වෙන ළමයි මේ වර්ෂයට අදාළ ආදායම වේවා විවිධම වේවා වර්ෂයට අදාළ කොටස විතරක් වෙන් කළා හදලා ගන්න අපි භාවිතා කරන සටහන්. උදාහරණයක් වශයෙන් අපිට තියෙන විදුලිය ගිණුම. අපිට විදුලිය ගිණුමක් තියෙනවා. අපි මුදලින් ගෙවලා තියෙනවා මුදල් කියලා රුපියල් 50000. මුදලින් ගෙවලා තියෙන රුපියල් 50000. නමුත් අපිට ගානේ අතිරේක තොරතුරු වල කියනවා වර්ෂයේ විදුලි වර්ෂයට අදාළ විදුලි වියදම රුපියල් 45000ක් කියලා. 45000ක් කියලා කියනවා. හරිද? රුපියල් 50000ක් ගෙවලා තියෙනවා. ගානේ අතිරේක තොරතුරු වල කියනවා වර්ෂයට අදාළ විදුලි වියදම රුපියල් 45000ක් කියලා. හරි. දැන් ළමයි අපි හිතමු අපි මේ අතිරේක තොරතුර සලකිල්ලට ගන්න නැතුව අපි ගාන හදාගෙන ගියොත් විදුලිය කියන්නේ වියදමක්. එහෙනම් මොකෝ වෙන්නේ? වර්ෂය අවසානයේ ලාභ කියනකොට 50000ක් මාරු වෙනවා විදුලිය කියලා. නමුත් ඇත්තටම වර්ෂය අදාළ විදුලි වියදම 45000. මේ අතිරේක තොරතුර අමතක කළා ඉග්නෝ කළා අපි සමස්ත විදුලිය ගිණුමේ තියෙන ගාන මාරු කරනවා ලාභ ගිණුම. එමුණොත් මේ ප්‍රවර්තන වර්ෂයේ ලාභය රුපියල් 5000කින් අවතක්සේරු වෙනවද අධ්‍යක්ෂේරු වෙනවද?
අධිතාක්ෂේර ප්‍රවර්තන වශයෙන් ලාභය රුපියල් 5000කින් අඩු වෙනවද වැඩි වෙනවද? ලාභය අඩු වෙනවා. ඔව් ප්‍රවර්තන වශයෙන් ලාභය අඩු වෙනවා එහෙනම්. අවතක්සේරද? right? ඊළඟ අවුරුද්ද ලාභය ඇයි මේ අවුරුද්දේ මේ ඊළඟ අවුරුද්දට යන්න දින 5000ක් මේ අවුරුද්දට ඇවිල්ලා මේ අවුරුද්ද ලාභය අඩු වෙලා ඊළඟ අවුරුද්ද ලාභය වැඩි වෙනවා. ඒ ළමයි 50000ක් ගෙවල තිබ්බට 50 මේ අවුරුද්ද විදිහම 45000. එනවා 5000ක් යනවා ළමයි අවුරුද්දට. ළමයි අවුරුද්ද විදුලිය වලට. ඒ 5000ත් මේ අවුරුද්ද විදුලිය කියලා ගත්තට පස්සේ මේ අවුරුද්ද විදුලිය 5000න් අඩු වෙලා 5000කින් විදුලිය වැඩි වෙනවනේ. මේ අවුරුද්ද ලාභය ඒ නිසා 5000න් අඩු වෙලා ඊළඟ අවුරුද්ද ලාභය 5000න් වැඩි වෙනවා. ඉතින් අන්න ඒක නිසා අපි අදාළ වර්ෂයේ හරි වියදම ගිණුම් වලට ගන්න ඕන. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ එහෙනම් 5000ක් වැඩිපුර ගෙවලා. ඒ 5000ට ඒ වැඩිපුර ගෙවු 5000 මොකද්ද? 45000යි වත්කම. 50000ක් ගෙවලා. එහෙනම් 5000ක් වැඩිපුර ගෙවලා. ඒ වැඩිපුර ගෙවු 5000 මොකද්ද? වත්කම කලින් ගෙවු විදුලිය. එයාට ඉදිරියට ගෙවු විදුලිය. කලින් ගෙවු විදුලිය එහෙම නැත්නම් ඉදිරියට ගෙවු විදුලිය. right? එහෙනම් මොකද වෙන්න ඕන? ඔන්න ඉදිරියට ගෙවු විදුලිය. ඉදිරියට ගෙවු විදුලිය කියනම මොකද ඉස්සරහන මොකද්ද? මේ 5000 අයින් කරන්න. මොකද ඉස්සරහන? ඒ 5000 අයින් කරන්න මොකද ඉස්සරහන? අනදිනි. වැඩිපුර ගෙවු 5000 ඉවත් කරන්න මොකද ඉස්සරහන? ඉදිරියට ගෙවූ විදුලිය ගිණුම බැර වෙනවා. ඒක තේරෙන්නේ නැහැ සර්. දැන් විදුලිය 50000ක් ගෙවලා. නමුත් වර්ෂය විදුලිය 45000යි. දැන් 5000ක් වැඩිපුර ගෙවලා. මේ ඉදිරියට ගෙවු විදුලිය කියන්නේ වත්කමක්ද වක්කීමක්ද ආදායමක්ද වියදමක්ද හිමිකමක්ද? වත්කම සඳලි. ඉදිරියට ගෙවු විදුලිය කියන්නේ වත්කමක්ද වක්කීමක්ද ආදායමක්ද වියදමක්ද? වගකීමක්. අශේන් වගකීමක් නන්දිනි වත්කමක්. ඔව් ළමයි නිෂාන් එක නිෂාන් කිව්වා හරි නන්දිනි කිව්වා හරි. ඒක වත්කමක් ළමයි. අපි මේ අවුරුද්දට නෙවෙයි කලින් අවුරුද්ද මේ අවුරුද්දට නෙවෙයි ඉදිරි අවුරුද්දටත් ගෙවලා. මේ අවුරුද්දට නෙවෙයි ඊට පස්සේ අවුරුද්දටත් ගෙවලා. අපි කලින් ගෙවලා. ඒක වත්කමක් අපේ. නිකන් විදුලි බල මණ්ඩලයේ වැඩිපුර සල්ලි ගෙවුවා වගේ. වැඩිපුර ගෙවුව ගමන් වත්කමක් අපේ. ඒක වත්කමක්. එහෙනම් වැඩිපුර ගෙවුව ගමන් වත්කමක් කියනවා අපේ 5000යි. ඒ කොහොමද බැර වෙන්නේ? විදුලි ගෙනුමට ඔව් විදුලි ගිණුමට. ඒක බැර වෙන්නේ මොකද ඒක? ඒක බැර වියදම් වෙන්නේ. අඩුවීම ඔව් වියදම් අඩුවීමක් නිසා.
වියදම් අඩුවීමක් නිසා. වියදම් අඩුවීමක් නිසා බැර වෙන්නේ. වත්කමක් නිසා හර වෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? දැන් බලන්න දැන් ලාභ කියනකොට කීයක් මාරු වෙනවද හරියටම? 45000. 45000යි දැක්ක නේද? දැන් හරි ගාන මාරු වෙන වර්ෂයේ වියදම හරියට මාරු වෙනවා. තේරුණාද? එතන බලන්න ළමයි මෙන්න මේක අපි කරපු වැඩේ මෙන්න මේ දිත්ත සරහන මෙන්න මේ විදුලිය ගිණුම සහ කලින් ගෙවු විදුලිය ගිණුම වලට යන්න කලින් එක පොසිෂන් එකේ ලියලා තමයි අපි කරන්නේ. මොකක්ද දිත්ත සරහන? ඉදිරියට ගෙවු විදුලිය හර පන්දාහයි විදුලිය ගිණුම බැර 5000යි. මෙන්න මේ ආකාරයෙන් ගැළපුම් සරහන් සියල්ලක්ම ලියන්නේ මෙන්න මේ ආකාරයෙන් ගැළපුම් සරහන් සියල්ලක්ම ලියන්නේ පොදු ජර්නලයේ. මෙන්න මේ ආකාරයෙන් ගැළපුම් සරහන් සියල්ලක්ම ලියන්නේ පොදු ජර්නලයේ. මේක උදාහරණයක් මම මේක විතරක් නෙවෙයි. right මෙන්න මේ ආකාරයේ සියලුම ගැළපුම් සරහන් ලියන්නේ පොදු ජර්නලයේ. මේ ආකාරයේ ගැළපුම් දැන් බලන්න බලයි දැන් මම ආපහු කියනවනේ දැන් ඔයාලට මේක ගැළපුම් සරහන තේරුන්නේ නැහැ කියන්නකෝ මේ සරහන මේක සරහන ගොඩනගා ගන්න තමයි තේරුන්නේ නැහැ මොකක් කමන්නේ මට දැනට ගැළපුම් සරහන ලියන්නේ පොදු ජර්නලයේ කියලා තේරුම් ගත්තා නම් හොඳටම ඇති හරිද පැහැදිලිද ඔව් සර්. දැනට ඔයාලට මේ විස්තරහන් තේරුම් නැහැ කියන්නේ. තේරුම් නැති දෙයක් නැහැ. ඒක අර්ධිත රූපය තියරි වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. කවන්න තේරුම් නැහැ කියන්නකො. මට කවන්නේ නැහැ ඒකට. මට දැනට ගැළපුම් සටහන් ලියන්නේ පොදු ජර්නලයේ කියලා ඔයාලා තේරුම් ගත්තා නම් හොඳටම ඇති මට. අද මේ පැහැදිලිද? ඔව් සර්. right. තවද පැහැදිලිද? ඔව් සර්. අශෙන් ඔව් සර්. නුවංග ඉසුරු අන්සිකා ඔව් සර්. අන්සිකා පැහැදිලිද? පැහැදිලි සර්. හංසිකා ඔයා කතා කරන සෑහෙන අඩුයි. ඒ නිසා මට ඔයාලට ටක් ගාලා මිස් වෙනවා. හරි. ළමයි දැන් අපි දැන් පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ග තුනක් කතා කරා. ආරම්භ සටහන්, පියවීමේ සටහන් සහ ගැලපුම් සටහන්. හරි ළමයි. දැන් මේක දැන් ඕනනම් මේක මේ ඉදිරියට ගෙවු විදුලිය කියලා ඉන්නේ මම පාවිච්චි කරන්නේ නැතුව අපිට කොහොමද කරන්න තිබුණා? අපි එදා රිවිෂන් ක්ලාස් එක කරා වගේ තනි ගිණුම පෙන්වන්න පුළුවන් නේද? එහෙම නේද? තනි ගිණුම පෙන්වන්න පුළුවන්. කොහොමද? අඩුපිට 5000ක් ගවල දෙනවා. ඒ වැඩිපුර වියු 5000 අපේ වත්කමද වක්කීමද ආදායම් වියදම් ව්‍යාපාරේ ආසඳලි වැඩිපුර ගෙවු 5000 ව්‍යාපාරේ වත්කමද වක්කීමද ආදායම් වියදම්ද සඳේ වයින්නවද? ඔව් සර් වත්කමක්ද ඔව් වත්කම නෑ වියදම් අන්න මේකනේ කියන්නේ නෙම් බෑ
වැඩිපුර ගෙවූ 5000 වත්කමක් බොහොම පැහැදිලිව. වැඩිපුර ගෙවලා. වියදමට වඩා වැඩිපුර ගෙවලා. වැඩිපුර ගෙවු ගාන ව්‍යාපාරේ මොකද්ද? වත්කමක්. right වත්කමක් නම් මේ බැරෙන් හරට එන්න ඕන. බැරෙන් හරට එන්න ඕන. එන මොකද්ද? අහලට ගෙන යන ශේෂය. 5000 මේ තනි ගිණුමක් කරන ආකාරය මම පෙන්නන්නේ. එදා රිවිෂන් එකත් කරා මේක. නේද බැරෙන් හරට යන්නේ. ඉදිරියට ගෙන ශේෂය. 5000. දැන් මේක වෙනස් කරමු. 50000යි 50000. එහෙනම් ලාභ ඉන්ද්‍රියක් තමයි 45000. එකනේ හරශේෂයක් ඉස්සරහට හරශේෂයක් ඉස්සරහට ආව කියන්නේ මොකද්ද? විදුලිය ගිණුමක වේදම් ගිණුමක ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක හරශේෂයක් කියන්නේ කලින් ගෙවීම. වේදම් ගිණුමක ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක බැර ශේෂයක් නම් වේදම් ගිණුමක ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක බැර ශේෂයක් නම් ඒ මොන ගෙවීමක්ද? වේදම් ගෙනුමක ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක බැර ශේෂයක් නම් ඒ මොනින් ගෙවීමක්ද? ගෙවිය යුතු වේදම. හරි. ඔයාලා අද නිකන් පාඩම සර වැඩි වගේද? තරුෂි ඔව් සර් ටිකක් ඔව් සර් ඉතින් පාඩම සර වැඩි වගේද? ටිකක් විතර අදිනේ ඒක තමයි හරියද? පාඩම අද පාඩම අමාරුයිද? ටිකක් විතර සරයි සර්. කොච්චි වගේ. අශේ නවත් කියන්නේ ඒකමද? ඔව් සර්. එෂාන් නවත් කියන්නේ ඒකමද? නෑ සර්. ඔන්න බලන්න නියමයි. නවත් කළේ නේ right good but මෙමය. දැන් ඔයාලගේ ඔළුව නිකන් කරකැවෙනවා වගේ නා නිකන් අර එක පාට දෙයක් ඔළුවට යන්නේ නැහැ වගේ කියලා තේරෙනවා නම් නිකන් අදට ඇති කියලා වගේ තේරෙනවා නම් එහෙනම් ඔයාලා හිතන්න උත්සාහ කරන අය. it's a good sign නා. ඒක හොඳ ලකුණක්. ඔයාලා එහෙම ඔයාලා තේරෙනවා නම් අම්මෝ අදරන් දෙයක් දැන් ඔළුවට ගියා ඇති මට දැන් අදට අමාරුවටවත් දැන් ඔළුවට දාගන්න කියලා වගේ හිතනවා ඔයාලා හොඳයි. ඒක හොඳ කියන ඔයාලා හිතනවා. ඔයාලා දෙයක් තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙමයි තව ප්‍රැක්ටිස් කරන්න. එතකොට අනිවාර්යයෙන් තමයි කැපැසිටි එක තව වැඩි වෙනවා. right? හරි. එතකොට තමයි අපි කතා කරා ආරම්භක සටහන් ඊළඟට දලපුම් සටහන් ඊළඟ සටහන් මේ පාඩම් තුන සාකච්ඡා කරා. හරිද? මේ දීපල විරියත හා උපකාර. ණයට මිලදී ගැනීම විකිණීම සහ හුවමාරු මේක වෙනම පාඩමක්.
හරිද? ඒක වෙනම පාඩමක්. ඒ පාඩම මම දැන් කරන්නේ නැහැ. ඒක වෙනම පාඩමක්. දැන් කරන්නේ නැහැ. ඒක පොත් ජර්නල් සරහන් පොත් ජර්නල් හරහා තමයි සියලුම ජර්නල් සරහන් කියන්නේ. සරහන් කියන්නේ මම දැන් කරන්නේ ඒක වෙනම පාඩමක්. හරි ඒක ඒ පාඩමට ඔයාලේ මට්ටමට ආවට පස්සේ අපි කරමු මේ පාඩම දැන් ඕනේ නැහැ. හරිද? අසශ්‍රය සම්බන්ධ ගැලපීම පහ වැරදි නිවැරදි කිරීමේ සටහන් මේකත් වෙනම පාඩමක් පාලන කිරීම වලින් පස්සේ ඔයාලගේ පාඩම පාලන කිරීම වලින් පස්සේ ඔයාලගේ පාඩම මේකත් දැන් කරන්නේ අය ගානු දෙනු ලෙජරයට පිටපත් කිරීම සටහන් ළමයි අපිට මේක කරානේ මේකත් කරා මේකත් අපි කළා තියෙන්නේ මේකත් අපි කළා තියෙන්නේ අපි කරේ මේක කරේ කොහොමද අපි මේක කරේ කොහොමද නදිරිය මේක කරා අපි කරේ කොහොමද මුදල් ලැබීම් ජනලේ මුදල් ගෙවීම් ජනලේ yes බොහොම හරි ඊට අමතරව ගැනුම් ජනලේ අවසාන එකතුව ගැනුම් ගිණුම හර නාහිම ගිණුම බර කළා අරන් ගියේ ඒව තමයි වික්‍රම ජනලේ එකතුව නායකතියෝ හර වික්‍රම ගිණුම බර කියලා පොජ්ජලේ ලියලා කරේ මේක තමයි මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ජනලේ අදාළ රෙජිස්ට්‍රේෂන් තීරු වල එකතුන් පොජ්ජලේ හරහා තමයි අරන් යන්න ඕන එජල් ගිණුම් වලට ආවශ්‍යම සහ ආවශ්‍යම ගිණුම් වලත් ජනරල් වලත් එකතුන් මාසයේ අවසානයේ ලෙජරට අරන් යන්නේ පොජ්ජලේ ලියලා මේ පාඩම් දෙක අපිට කරන්න තියෙන්නේ right මේ පාඩම් දෙක අපිට කරන්න තියෙන්නේ හරිද මේ පාඩම් දෙක අපිට කරන්න තියෙන්නේ මේ පාඩම් දෙක මම අදාළ විලාවදී ගන්නට කරන්න මේ පාඩම් දෙක මම අදාළ විලාවදී ගන්නට කරන්න දැන් මේ මොකද වෙද්දී ඔයාලට වෙන මොකුත් බැරි වුණත් මෙන්න මේ කියන ගණිත වර්ග 6 පොදු ජාලයේ ලියනවා කියලා මතක තියාගන්න මට එච්චරයි මෙන්න මේ කියන ගණිත වර්ග 6 පොදු ජාලයේ ලියනවා කියලා මතක තියාගන්නවා නම් මට ඇති වරුණ ආට තේරුණාද? වරුණ. ඔව් සර් තේරුණා. වරුණ ආ වචනයක් කතා කරා කියන්නේ මට නිකන් එනේ මුකුත් ඕනේ. අංශිකාවට තේරුණාද? සර් ටිකක් කැඩි කැඩි ඇහුනේ ටිකක් තේරුණා වීඩියෝ එක බලන්න. right. මං කිව්වේ හංසිකා අමේ තාමත් දාලා තියෙන පාඩම් ටික මං ආපහු වෙනම කරනවා. ඒ වෙනම පාඩම්. අනිකුත් සියලුම ටික මේ පාඩම් සෝරි මේ 3 4 5 sorry මේ දෙක හොඳ මම මේ 4 5 මේ ස්ථාමයක් දාලා තියෙන පාඩම් වෙනම කරනවා.
කෙසේ හෝ ඒවා මේ ගනුදෙනු වර්ග 6ම පොත් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු. ඉතින් 4 5 කියන වෙනම පාඩම් දෙකක් ඔයාලගේ සිලබස් එකේ. මට දැනට මෙන්න මේ ගනුදෙනු වර්ග 6 පොත් ජර්නලයේ සටහන් කරනවා. සටහන් පොත් ජර්නලයේ වාර්තා කළා. පොත් ජර්නලය හරහා තමයි ලෙජර් එකට ඉන්නේ කියලා ඔයාලා උඩට යනවා නම් මට ඒ ප්‍රමාණවත්. සඳලි පැහැදිලිද? පැහැදිලි සර්. right. සඳලි මම පැහැදිලිද? ඔව් සර්. හරි. අදිනි ඔව් සර්. නුවංග අශෙන් ඔව් සර්. ඉෂාන් ඔව් සර්. දිශාන් ගිහිල්ලා නේද? හරි. තේරෙනවා සර්. right. ඉසුරු තේරුණා සර්. right. වරුණ කතා කරා, තරුචි කතා කරා, සඳනි කතා කරා, හංසිකා, සඳලි, අශෙන්, පසින්දු කොහමද? right. තමයි මේ පාර රිවිෂන් ක්ලාස් එක මොනම හේතුවක් නිසාවත් කට් කරගන්න එපා. රිවිෂන් ක්ලාස් එක මොනම හේතුවක් නිසාවත් කට් කරගන්න එපා. හරි. right. right, thank you very much. ඔයාලයි okay පසින්දු okay වීඩියෝ එක බලන්න. හරි. thank you very much. ඔයාලගේ සහයෝගයට පැය දෙකකට ආසන්න කාල සීමාවක් මම තියන හිටියා. රිවිෂන් ක්ලාස් එක කට් කරගන්න බෑ මොනම හේතුවක් නිසාවත්. ගණන් ප්‍රැක්ටිස් කරන්න. ටියුට් එක ඔයාලට එන අනිද්දම හම්බෙයි. thank you very much හැමෝටම. good night. good night. and good night.